සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අයිබෝන් සුබ දවසක් තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්ව පිළිබඳවමයි. ඒ පිළිබඳ සුබවාදී සහ අසුබවාදී කතා බොහොමයක් මේ වෙද්දී සමාජය තුළ ඇතිව තිබෙනවා. විපක්ෂයේ පැත්තෙන් ගන්න විදිහට විරෝධයක් එල්ල කරනවා. නමුත් මේ පිළිබඳ නීති විශාරදීන් එවැගේම විවිධ දේශපාලනික චරිත හඳුන්වා දීම සිදු කරන්නේ මේ පෙර තිබුණු තත්ත්වයට ගමන් කරන්නේ. 20 නිසා ඇති වුණු ප්‍රතිලාභ මොනවද? ඇතිවෙන ප්‍රතිලාභ 19 නිසා ඇති වුණු ප්‍රතිලාභ මොනවද? ඒ වගේම 19 නිසා ඇති වුණු ප්‍රශ්න මොනවද? මේ කියන සියලු දේ පිළිබඳ විවෘතව කතා කරන්නට ඕනේ. ඒ නිසා අපි සූදානම් වෙන්නේ මේ කාලවකවානුව ඇතුළතදී ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ අපි ප්‍රමිතිගත ආරකීමේ හැමදේම පිළිබඳ ඔබට පහදා දෙන නිසා. ඒ නිසා 20 ගේන්නට උවමනාව උනේ මොකක්ද? 19 ඇයි යම් ආකාරයකින් කොටස් කිහිපයක් ඉතිරි කරගෙන කොටසක් ඉවත් කරන්නට සිද්ධ වෙන්නේ මේ කියන කාරණා පිළිබඳ කතා කරනවා. ඒ වගේම තමයි ආර්ථිකය පිළිබඳත් ඔබ බොහෝම අවධානයෙන් සිටින්නේ. ඒ නිසා මේ කාරණා දෙකම පිළිබඳ කතා කරන්නට පුළුවන් කෙනෙකු අද දවසේ අපි ආරාධනා කළා. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම ඊට පෙර අප ඔහු හඳුනාගන්නේ ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයෙකු විදිහට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළා. ආර්ථිකය පිළිබඳ නිරන්තරයෙන් කතා කළා. තනතුරු තාන්නමාන දරුවා ඒවායේ වගකීම් දරමින් ඒවායේ කාර්ය සාධනිතා ඉහළ තැනකට පෙන්වුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට අපි ආරාධනා කරා. අයිබෝන් මහාචාර්යතුමනි, කොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. මුලින්ම 19 අහෝසි කිරීම කියන තැනින් කතාව පටන් ගත්තොත් 19 අහෝසි කළ යුතු එකක්ද නැත්නම් එහි ක්‍රියාකාරීත්වයේ විතරද ගැටලු පැවතුනේ? මෙහෙමයි. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි වතාවක් සංශෝධනය කරලා තියෙනවා. එතකොට 19 වෙනි වතාවක් සංශෝධනය කරපුවාම මම දකින්නේ ඒකේ අර මුල් ස්වરૂපය නැහැ. 1978 ජයජයවර්ධන ජනාධිපතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය සහිත අනුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ මූලික අරමුණු තිබුණා. එකක් තමයි මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි කියන අදහස දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කෙරුණත් ඒක ක්‍රියාවට නැගුණේ නැහැ. ඒ නිසා විටින් විට මේ පොදු ව්‍යවහාරය පාවිච්චි කරන්නේ තට්ටු මාරු දේශපාලනය. මේ පක්ෂය අවුරුදු 5ක් කරනවා, තව පක්ෂයක් කණ්ඩායමක් අල්ලගෙන ඊළඟ අවුරුදු 5 කරනවා. එතකොට ලංකාවේ ප්‍රතිපත්ති ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. මේ ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති නෙමෙයි එන ආණ්ඩුව අනුගමනය කරන්නේ. ඒ නිසාම අපේ රට නිකන් එක තැන පල් වෙන තැනකට ආවා. ඊළඟට එතුමා කල්පනා කරා මේ රටේ ජනමතය නියමාකාරයට පිළිඹු වෙන්නේ නැහැ. ඒ වෙන ඒ නිසා කේවල මැතිවරණ කොට්ටාස වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය ආවා. ඒ විදිහේ සාධනීය ලක්ෂණ ගණනාවක් අපිට මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දකින්න පුළුවන්කම ලැබුණා. මේ මූලිකව යහපත් කියන තැනකද ඔබතුමා ඉන්නේ? දැන් අපි ලෝකෙ දියුණු වෙච්ච රටවල් ගත්තාම ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව කියන්නේ බටහිර රටවල් සහ සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව මේ අපේ කලාපයට ආසන්න රටවල් ගත්තා. ඉන්දියාව, පාකිස්තානයේ, බංග්ලාදේශ ඊට පහළ මට්ටමක හැබැයි වේගෙන් දියුණු රටවල් ගත්තත් අපිට පේනවා අනුක්‍රම ව්‍යවස්ථාව එක්තරා විදිහක සුද්ධ ලියවිල්ල. ඒකේ කරන සමහර සංශෝධන ඒ අවශ්‍ය අවස්ථාවන් වලට අනුචිත ආකාරයට සිද්ධ වෙලා නැහැ. නමුත් අපි කෙලින්ම આવොත් 19 වෙනි සංශෝධනයේට 19 වෙනි සංශෝධනය සද්භාවයෙන් කරපු එකක් නෙමෙයි. ඒක ඉලක්ක කරලා මේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා මේ රටේ ඊළඟ වැඩපිළිවෙල මේ සියල්ල වලකාලීම සඳහා තමයි මේක ක්‍රියාවට නැගුණේ. දැන් තේරෙන භාෂාවෙන් කිව්වොත්
රාජපක්ෂවරු ඉලක්ක කරගෙන තමයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආවේ. එතකොට වයස වාර ගණන ditthපුරවැසිභාවය දැන් මේව ගත්තම අපිට පේනවා මේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මේ පිරිස දේශපාලනයෙන් ඉවත් කරන්න. එතකොට මේකට විශාල පිරිසක් සම්බන්ධ වුණා. හැබැයි ඒගොල්ලන්ට තිබුණා ඒගොල්ලන්ගේම අරමුණු. දැන් ලංකාව 2005 ගත්තොත් ආර්ථික ඉතිහාසය පිළිබඳ කතා කරන අය කියන්නේ මේක තමයි ලංකාවේ මුල්ම සංවර්ධන දශකය. ඒ කියන්නේ ඉදිරිගාමී සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙච්ච දසවසර. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද චින්තන වැඩපිළිවෙල අධියර දෙකකින් ක්‍රියාවට නැංගුණා. තුන්වෙනි අධියර යෝජනා කරලා තිබුණා. එතකොට මේ හරහා රට විශාල පිපිදීමකට ලක් වුණා. දැන් එකවර පිට වසර දෙකක් ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8% සීමාවෙන් එළියට ගියා. එතකොට රටේ ඒකපුද්ගල ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 4000 සීමාවට ආවා. දැන් මට මතකයි අපි 2013 ශ්‍රී ලංකා මහා බැංකුව වාර්ෂිකව ඉදිරිපත් කරන රෝඩ් මැප් වැඩසටහනේදී එවකට මහා බැංකුව අධිපතිවරයා විදිහට කටයුතු කරපු වර්තමාන මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් කුමාර් කප්රාල් මැතිතුමා කිව්වා දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ලෝකේ බොහෝමයක් රටවල් මේ ඇමරිකානු ඩොලර් 4000 සීමාවේදී කිසියම් උගුලකට අහු වෙනවා ට්‍රැප් එකකට. මේකෙන් කොහොමද අපි එළියට යන්නේ? හැබැයි අපි බැලුවොත් එimhe පහුගිය අවුරුදු වල අපේ ඒකපුද්ගල ජාතික නිෂ්පාදනයේ හැසිරීම අපි අර හිටපු තැන ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා. එතකොට දැන් 19 මොනවද ගෙනාවේ? දැන් 20ට යන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕන 19 මොනවද ගෙනාවේ? 19 මේ රට ඇතුළට ගෙනාවේ අස්ථාවරත්වය. දැන් ඔබ සවන් දෙන්නට ඇති එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම කියනවා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉස්සරහා තියාගෙන මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට මොනවද ගෙනාවේ? දැන් මේ ඒකට සම්බන්ධ වෙච්ච පිරිසම පසු කාලෙක තේරුම් ගත්තා 19 අපේ රට පස්සට ඇදගෙන ගියා. දැන් මේ රට පස්සට ඇදගෙන ගිය ආකාරය අපිට පේනවා මතු පිටින්ම. ගැඹුරට යන්න ඕනේ නැහැ. අපිට පුළුවන්කම ලැබෙන පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුණේ මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපි ඊට අවම තත්සේරුවකින් කටයුතු කරපු නිසා. එතකොට ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පිළිබඳව මේ දවස්වල කතා වෙනවා විශේෂ ජනාධිපති කොමිසම ඉස්සරහා. ඇවිල්ලා සාක්ෂි දෙනවා. ඊට පස්සේ දේශපාලන පරිගැනීම් වලට ලක් වෙච්ච පිරිස් එම කොමිසම ඉදිරියේ සාක්ෂි දෙනවා. දැන් අපිට මේව මතක නෑනේ. මහා බැංකුව මහදවාලේ මංකොල්ල කෑවා. එහෙම එකක් වුණේ නෑ කියලා අපි පොත් ලිව්වා. ඊළඟට රජයේ සේවකයෝ දැන් ඔබලගේ ආයතනයේ සභාපතිතුමා වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා එතුමා ගිහිල්ලා සාක්ෂි දුන්නා මේ ළඟදී මේ මාවත් අරගෙන ගියා. මාව මාස ගාණක් අත්අඩංගුවේ තියාගෙන හිටියා. දැන් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා උසාවි 7ක එතුමට විරුද්ධව නඩු දැම්මා. දේශපාලනය කරා කියලා. එතුමා ගෙදර අරන් ගියාද මේ බට? මේ ලිත ගැහුවයි කියන එක ගෙදර ගහන්න දේ ලිත ගැහුවේ. සමෘද්ධි ලාභීන්ට 2500ක
හදිසි ණය අවශ්‍යතාවයක් සැපෙවුවා කියලා එතුමාගේ සාක්කුවටද මේ සල්ලි කියේ? ලලිත් විරුතුංග මැතිතුමා සිල්රදී ගෙදර ගෙනිච්චද? එතකොට හැම කොනකම හැම තැනකම මේ 19 මොකද කරේ? දේශපාලන දඩේමක් කළේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ 20ට විරුද්ධ වෙන අය ඉස්සෙල්ලා බලන්න ඕන 19 මොකද වුනේ? දැන් ඔබතුමා රාජපක්ෂවරුන් සීමා කරන්නට මෙහි මූලික කොන්දේසි ඇතුළත් වුණා කියන කාරණේ කිව්වා. හරි. එතනදී වයස අවුරුදු 35 ditthපුරවැසි භාවය මේ කියන කාරණා සහ අර දෙවරකට වැඩි ඉදිරිපත් වෙන්නට බෑ කියන කාරණේ අපි අයින් කරොත් කොමිෂන් සභාව ඒ වගේම තොරතුරු දැන ගැනීම පනත මේ වගේ කාරණා ටිකකුත් මෙතෙන් එකතු වෙනවා. මේවා දැන් කොමිෂන් සභාව ටික ගන්නකො. කොමිෂන් සභාවල සමාජිකව කවුද පත් කරන්නේ? විධායක සභාවේ කමිටුව සහ අවසාන ජනාධිපතිතුමා නිරීක්ෂණය ඉදිරියේ කවුද පත් කරන්නේ? ඒකට වෙනම කොමිටියක් තිබ්බනේ. මොකක්ද ඒකට කිව්වේ? විධායක සභාව. ඒ කොමිටියේ කවුද ඉන්නේ? එයා ස්වාධීනද? එයා ස්වාධීන නෑ. එතකොට ස්වාධීන නැති පිරිසක් පත් කරන ස්වාධීන කොමිෂන් ස්වාධීනද? දැන් කතානායකතුමාගේ මූලිකත්වයෙන් රැස් වෙනවා. දැන් මම නිකන් පොඩි උදාහරණයක් ගන්නම්කෝ. එවකට පොලිස්පතිවරයා විදියට ජ්‍යෙෂ්ඨත්වයට අනුව පත් වෙන්න හිටියේ වික්‍රමරත්න මහත්මයා. නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහත්මයා. වික්‍රමරත්න මහත්මයා. නමුත් එතුමා වෙනුවට කවුද පත් කරේ? පූජ්‍ය ජයසුන්දර මහත්තයෝ. දෙන්නම අපි පෞද්ගලිකව දන්න අය. එතකොට සීඩී වික්‍රමරත්න SM වික්‍රමසිංහ. එයා තමයි ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉස්සරහ හිටියේ. හැබැයි ජ්‍යෙෂ්ඨත්වයට පත්වීම කරේ නැහැ. පාක්ෂිකත්වයට පත්වීම කරේ. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? අදත් අපිට මේ රටේ වැඩ බලන පොලිස්පතිවරයෙක් මිසක්කා පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරි වුණා. මේ රටේ පොලිස්පතිවරයෙක් අවාසනාවකට අත්අඩංගුවටපත් වුණා. මාස ගණනක් රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඒක හොඳද? ඒ නිසා මේ කොමිෂන් සභාවලට පත් කරපු අයගේ ස්වාධීනත්වය පිළිබඳව ඕනනම් අපිට ලයිස්තුවක් හදන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් විදියට කටයුතු කරපු දිල්රුක්ෂි බයස් බණ්ඩාරනායක මැතිණිය එළියට බහැලා කියනවා අපි කටයුතු කරේ මේ ආකාරයට. අපිට දීලා තිබුණේ නියෝගය තමයි හැම සතියකම එක්කෙනෙක් අත්අඩංගුවට ගන්න. එතකොට මේ කියන ස්වාධීනයි කියන කොමිෂන් සභා තිබීමේ කිසි වැරද්දක් නැහැ. හැබැයි ඒවා ස්වාධීනද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය. මොනවද අපි දැනගත්ත තොරතුරු? මහ බැංකුව ඒ ආකාරයට මංකොල්ල කනකොට ඒ තොරතුරු අපි කොහොමද දැනගත්තේ? ඒ දැනගත්ත තොරතුර කොහොමද වැළැක්වුවේ? කල්ලියක් හදුනා ෆුට්නෝට් කල්ලිය කියලා. ඔබට මතකද? ඒ නිසා ඔය කියන පාරිශුද්ධභාවය මේ තොරතුරු ගැනීම තුල තිබුණේ නැහැ. මේ හැම එකක්ම මම දකින්නේ මෙරටේ සංවර්ධන ක්‍රියාදාමයට කිසියම් ආකාරයක බාධාකාරී සාධක විදියට. හොඳයි. මම මේ ගෙනෙන්නේ ඔබතුමාලට මේක ගේනකොට එල්ලවෙන චෝදනා ස්වරූපයෙන් පේන කාරණා. දැන් අනිකුත් කාරණේ බවට පත් වෙනවා මේ වෙලාවේ 19 අහෝසි කිරීමට මූලිකත්වය දීම අත්‍යවශ්‍ය කාරණයක්ද සමස්ත ව්‍යවස්ථා සංශෝධනයකට නොයා. මෙහෙමයි. රටක ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා කියලා කියන්නේ කඩේකින් ගිහිල්ලා කල්කිරි බෝතලයක් ගන්නවා වගේ වැඩක් නෙමෙයි. ඒකට කිසියම් කාල සීමාවක් ගත වෙනවා. කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා. අපේ ආණුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කොහොමද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි යන්නේ කොහොමද කියන එක ගැන. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන වලට පටහැනිව අපිට පුළුවන් කමක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලුටින් ගේන්න. එතකොට දැනටමත් ඒ සඳහා වන විශේෂඥ කමිටියක් පත් කරලා තියෙනවා. එතකොට ඒ අය මේ පුළුල් පරාසයක් තුල අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කවර ආකාර එකක් විය යුතුද? අපි අතීතෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. එතකොට මේ 20 වෙනි සංශෝධනයේ එන්නේ මේ ඉන්ටරිම් මෙෂර් එකක් විදිහට, මැද පියවරක් විදිහට. හේතුව අතිගරු ජනාධිපතිතුමන් මේ රටේ මහ ජනතාව ඉස්සරහට ඇවිල්ලා කිව්වා මම මේ රටේ ඇති කරන වෙනස සඳහා මට බලය දෙන්න. එතකොට මහ ජනතාව තෙවරක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළින් ජයග්‍රහණය කර ලොකු විශ්වාසයක් ඇතුව. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තත්, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත්තත්, පහුගිය මහමැතිවරණය සම්බන්ධයෙන් ගත්තත් මිනිස්සු තුළ ලොකු විශ්වාසයක් තිබුණා වෙනසක් සිදු වෙයි කියලා. එතකොට මේ වෙනස ඇති කරන්න නම් ජනාධිපතිතුමාට තමන්ට අභිමත ආකාරයට රාජ්‍ය මෙහෙයවීම සඳහා වන බලය අපි ලබා දිය යුතුයි. එහෙම නැතුව හිටපු ජනාධිපතිතුමා එතුමම කියනවා මගේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා මට හිතන්න පතන්න වැඩ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒකමනේ මෙතන සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් වාසනාවකට මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරනවා. නමුත් මිනිස්සු සෞභාග්‍ය දැක්ම තුල අඩංගු මූලික කාරණා ඒ ආකාරයට මේ රටේ ක්‍රියාත්මක වෙයි කියන විශ්වාසයෙන් කටයුතු කරන්නේ. එතකොට මේ ක්‍රියාදාමය සැපිරීම සඳහා වන මූලික බලය තමයි ජනාධිපතිවරයාට අපි ලබා දිය යුත්තේ. දැන් මේක සම්බන්ධයෙන් විවේචනය කරන අය ගන්න ලයිස්තුවක් හදන්න. මේ අය 2015 කොතනද හිටගෙන හිටියේ? මේ යහපාලනය ගේන්න. මේ ගෙනවද යහපාලනය? දැන් අලුත් නිකායක් හැදුනානේ. ලිට්‍රෝ නිකාය කියලා. මතකද? එතකොට මේ පිරිස මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. It's a free world. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇත්ත තේරුම් ගන්න ඕන. දැන් අලුත් ව්‍යවස්ථාව හරහා විපක්ෂය ගෙනෙන චෝදනාවක් තමයි ජනාධිපතිතුමා යලිත් පූර්ණ විධායක තනතුරකට එනවා කියන කාරණේ. දැන් මේවාර ජනාධිපතිතුමා පිළිබඳ ඉතාමත් හොඳ විශ්වාසයක් ජනතාව තුළ තියෙනවා වැඩපිළිවෙල පිළිබඳ. හැබැයි පුද්ගල සාධකයක් මූලික කරගත් කෙනෙකුට මේ පූර්ණ බලතල ලබා දීම ඉදිරියකට ගත්තොත් එහෙම මේ තනතුරට පත්වෙන කෙනාට සම්පූර්ණ රටේ තනතුරු පත් කිරීම අධිකරණ මේ සියලු දේ බාර දීම ඔබ හිතනවාද යහපත් කියලා? ඇයි අපි අමතක කරන්නේ? 1977 ඉඳලා 2015 වෙනකන් තිබුණේ එහෙම එකක් නෙමෙයිද? එතකොට 2015 ඇයි මේ වෙනස ඇති කරේ? මේ වෙනස ඇති කරේ හදපු හාණ්ඩුව හයිබ්‍රිඩ්. එතන කරේ මේ පුද්ගලයෝ දෙන්නේ අතර බලය බෙදාගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනකම තිබුණා මම අප හෑන්ඩ් එක ගන්නවා. ඔයාගෙන ආවේ අපි. ඒ නිසා ඔයා දෙවෙනි පුරවැසියා විදියට ඉන්න ඕනේ. ඔයා පළවෙනි පුරවැසියා තමයි රාජ්‍ය තාන්ත්‍රය තුල. හැබැයි මම තමයි රට මෙහෙවන්නේ. ඇයි ඒක අපි අමතක කරන්නේ? එතකොට මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවේ මේ කණ්ඩායම් දෙක අතර බලය බෙදා ගන්න. කණ්ඩායම් දෙක අතර බලය බෙදා. ඔයා අමතක කරන්න එපා. ඒ කරපු සංශෝධන ක්‍රියාවට නැගෙන්නේ එවකට කටයුතු කරපු ජනාධිපතිවරයාගේ දූර කාලයෙන් පස්සේ. හැබැයි අග්‍රාමාත්‍යවරයා මුළු මනින්ම බලය තමන්ගේ අතට ගත්තා. ඒ නිසා තමයි එතුමාට තීරණය කරන්න පුළුවන් උනේ ජනාධිපතිතුමා විරුද්ධ වුණත් හම්බන්තොට වරාය විකුණන්න. වරාය විකුණලා චෙක් එක ගෙනල්ලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා මතකද? ඇයි අපි ඒව අමතක කරන්නේ? අද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. කාදිනල් උන්වහන්සේ කියනවා ඒ ගැන උන්වහන්සේගේ මවිතය
පළ කරනවා. ඉතින් මේකනේ ඇත්ත. අපි හිතමු COVID-19 එක ආවා කියලා ඒ කාලේ මොකද වෙන්නේ කියන්නකෝ. කියයි මම පත්තරේ දැක්කේ. නෑ වගකීම මගේ නෙමෙයි. ඒ නිසා හුඟ දෙනෙකුට අමතකයි ඇයි 19 ගෙනාවේ. හරිද? 19 ගෙනාවේ මේ කල්ලි කණ්ඩායම් වලට තමන්ගේ අතට බලය ගන්න. දැන් ඔබට මතකද කතානායකතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවලා ඡන්දය ගන්නවා. හුස්ම වැටුණා නම් ඡන්දය දුන්නා කියලා කියනවා. ඉතින් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී හැලුවට ලක් වුණා. මේ රටේ විධායක ජනාධිපතිවරයා හැලුවට ලක් වුණා. රට හරියට හිස නැති කඳක් වගේ. ඉතින් මොකුත් වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ඒක අවසාන ප්‍රතිඵලය මොකක්ද උනේ කියන්නේ? රටේ ජනගහනය මිලියන 21යි ලක්ෂ 5ක් රස්සාවල් නැහැ. සතුටුද? විශ්වවිද්‍යාල වලින් එළියට එන 60000කට රස්සාවල් නැහැ. සතුටුද? රටේ අපනයන රට තුරට ගලා එන විදේශ ඍජු ආයෝජන මේ ඔක්කොම නතර වුණා. ගත්ත ණය ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 10ක් ගත්තට වගේ දෙගුණයක් වුණා අවුරුදු 5ක් ගත්ත ණය ප්‍රමාණය. දැන් මේ ණය ගැන කිඹුල් කඳුළු හෙලන අය කල්පනා කරන්නේ මේ රටේ කෑල්ලක් විකුණලා වරාය විකුණලා ගුවන්තොටුපළ විකුණන්න කල්පනා කරලා තෙල් ටැංකි ටික විකුණලා කරන්න පුළුවන් ඔක්කොම මජර වැඩ ටික කරලා කියනවා අපි විශ්වට විරුද්ධයි කියලා. හැබැයි මේ රට අපි මේ රට UNP කාර්යෙන්වත් ශ්‍රී ලංකා කාර්යෙන්වත් වෙන දේශපාලන පක්ෂයකටවත් අයිති එකක් නෙමෙයි. මේ රට අපිට අයිති එකක්. මේ රට අපි ඕගොල්ලන්ගේ પરම්පරාවට බාර දෙන්නට ඕන. ඒක කරන්න නම් මේ රට තුල ඉදිරිගාමි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. හොඳයි. දැන් සම්පූර්ණ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධීක්ෂණය කරන වෙනම කමිටුවක් රොමේසි සිල්වා මැතිතුමන්ගේ යටතේපත් වෙනවා. දැන් අගමැතිවරයාට බලය දීලත් බෑ, ජනාධිපතිවරයා තනි බලය තියාගෙනත් බෑ. මේ කියන ප්‍රශ්න එක්තරා තැනකදී එනවා. මොකද මේ බලය බෙදා හැරීමක් කළ යුතුයි නේද කියන තැනකදී. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා මේ රටේ ප්‍රතිපත්ති ප්‍රකාශන කීපයක සඳහන් වුණා. ඔබත් ඉන්නේ අහෝසි කළ යුතුයි කියන තැනද නැත්නම් තනි බලය යුතුයි? ওই විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරමුයි කියන කතාව ආවේ ජයර්ජයවර්ධන ජනාධිපතිතුමා විධායක ජනාධිපති වුණේ ජනාධිපතිවරණයකට ගිහිල්ලා නෙමෙයි. 6න් 5ක බලයක් ලැබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරා. එතුමා විධායක ජනාධිපති වුණා. ඊළඟට මොකද කරේ? එතුමා මැතිවරණ තිබ්බා. මතක් කරන්න. ලාම්පු කලගෙඩි සෙල්ලම කොහෙද ආවේ? එතුමා දන්නවා මිනිස්සු ඉස්සරහට යන්න බෑ. පරදිනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච කාලේ වාට මතකද? මේ රටේ 60000ක් තරුණයෝ තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. ඒක තමයි ප්‍රේමදාස යුගයේ. කවුද එන්නේ මොනවද කරන්න කියලා පෝස්ටර් ගැහුවා. ඕගොල්ලෝ පොඩි ළමයි වෙන්නේ නැති. අපි විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා. බණ්ඩාරනායක මැතිණිය ඉසගෙය ගහකින් පෙරදුනේ. ඡන්දේ දාන්න යන්න දුන්නේ නැහැ. 1984 ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ සටන් පාඨය අරගෙන ආවේ. මොකද? ඒගොල්ලන් සටන් පාඨයක් විදිහට මේක ගෙනාවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. හැබැයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි බුද්ධිමය සංවාදයක යෙදුන්නේ නැහැ. ඒකේ යෙදිච්ච පිරිසත් එක්තරා විදිහක අන්තගාමී ආකාරයකට ඒක දිහා බැලුවේ. හැබැයි අපි වගේ කුඩා රටක රට ඉදිරිගාමී වෙන්න නම් 21 වන සියවසට රට මෙහෙවන්නට ඕන නම් කේන්ද්‍රයේ සිට පරිදියේ මෙහෙය යුතු වැඩපිළිවෙලකට අපි ආ යුතුයි. ඒ නිසා නකුටෙන් බල්ලා වනන තැනකට මේ රටපත් වෙලා තියෙන්නේ. වලිගට බෑනේ තීරණය කරන්න
බල්ලා මොකද්ද කරන්නේ කියලා බල්ලා තීරණය කරන්න ඕන වලිගේ කොහොමද නටවන්නේ කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වෙනවා නම් කේන්ද්‍රය ශක්තිමත් වන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කරන්න ඕනේ. හොඳයි. 19 අහෝසි කර 20 රැගෙනීම කියන කාරණේ මූලික වුණු කාරණා මොනවද කියන දේ බොහොම පැහැදිලිව කාරණා සහිතව මහාචාර්යතුමන් පැහැදිලි කරා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමගින් කතා කරමින් ඉන්නේ 20 ගෙනීම සම්බන්ධයෙන් පදනම මොකක්ද? 19 හරහා බලාපොරොත්තු වුණු කාරණා මොනවද? ජනාධිපතිවරයා මූලික කරගත් මේ ක්‍රියාවලිය සාධාරණද? ඒ වගේම ඉදිරි ව්‍යවස්ථාවක් පැමිණෙනවා නම් ඒ ව්‍යවස්ථාව ජනාධිපතිවරයා මූලික කරගත් ක්‍රමවේදයක් විය යුතුද නැත්නම් වෙනස් එකකට යා යුතුද? මේ කියන කාරණා පිළිබඳව අපි කතා කළේ. මෙතනින්ම ඉස්සරහට එනකොට මහාචාර්යතුමනි විගණන කොමිසම කියන දේ අහෝසි වෙනවා. ඒ අහෝසි වීම කියන දේ අර අනිත් කමිෂන් සභා ටික පැත්තකින් තිබුණත් අතරම ගැටලු තිබුණා මැතිවරණ කොමිසම එහෙම ගණ පූර්ණේ 3 දෙනාම විය යුතුයි එහෙම ගැටලු තිබුණා. විගණන කොමිසම අහෝසි කිරීම කියන දේ අවශ්‍ය එකක්ද? මෙන්න කොමිසම අහෝසි කරන්නේ නැහැ. විගණන කොමිසම යම් ආකාරයක මේ සංශෝධනයකට ලක් වෙයි. මේ සියලු කොමිෂන් සභා අහෝසි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා තියෙනවා. හැබැයි මේවා ඇතුලේ ඉන්න පිරිස ඔය කියන ස්වාධීන අය නොවන නිසා පත් කරන ක්‍රමවේදය වෙනස් කරන්න. ඇත්තටම විගණනය සහ ප්‍රසම්පාදනය කියන දෙක විශේෂ කර තිබුණා මේ ව්‍යවස්ථා සංශෝධනයේ. ඒ දෙකේ ගැටලු තිබුණා. දැන් අපි ගන්නකෝ. දැන් හිටපු විගණකාධිපතිතුමා පාරට බහැලා කොච්චර කතා කරාද? හරිද? එතකොට එතුමා කතා කරපු කාරණා පිළිබඳ කවුද හොයලා බැලුවේ? එතකොට පැවතීමේ අරමුණ මොකද්ද? දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරිද? උතරම් විනිවිද භාවයකින් ක්‍රියාත්මක වුණා නම් පහුගිය කාල සීමාවේ සිද්ධ වෙච්ච මේ මහා විශාල වංචාවන් සිද්ධ වෙන්න පුළුවන්ද? විගණන කොමිසම ඉදිරිපත් කරපු සමහර කාරණා සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කරාද? ඇයි අපේ පවතින නීති පද්ධතිය අපි කරු කරන්නේ නැත්තේ? ඇයි අපි අධිකරණ ක්‍රියාවලිය පිළිගන්නේ නැත්තේ? ඒක ශක්තිමත් කරන්නේ නැත්තේ? අධිකරණ පිළිබඳ විශ්වාසය නැති කරේ කවුද? මේ 19 සංශෝධනයේ අලුත් උසාවි ගෙනාවා. අලුත් පොලිසි ගෙනාවා. දැන් FCID එක අපිට අමතකද? විශේෂ අධිකරණ පීඨය මතක නැද්ද? දිවාරය නඩුහමු කිව්ව මතක නැද්ද? මේ දඩයක් කිරීමනේ කරේ. අගමැතිතුමා හිටපු මෑතකදී ඇවිල්ලා අර කොමිසම ඉස්සරහා කිව්වා ඔව් අධිකා මන්ත්‍රී මං කාර්යාලයක් විවෘත කරන්න දුන්නා. ඔව් එතනින් තමයි තීරණය ගත්තේ. කවුද ඒක හිටියේ? ඒකේ හිටපු පිරිස දැන් හෙලිදරව් වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අරමුණ මොකද්ද? ඊළඟට මේ රටේ බලයටපත් වෙන්න පුළුවන් කිසිම කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මම හිතනවා මේ පුංචි කාරණා සම්බන්ධයෙන් මේ ලොකුවට කතා කරන බොහෝ අයට කතා කරන්න පුළුවන්කම තිබුණාට ඒ තුල අන්තර්ගතයක් නැහැ. දැන් දුත්ත පුරවැසිකම නරකයි කියනවා. එතකොට කිසිම පුරවැසිකමක් නැති කෙනෙකුට පුළුවන් ද මහ බැංකුවේ අධිපති වෙන්න? මේ අපේ IPS එක පොලිසි ස්ටඩීස් එකේ චෑමනුත් හිටියේ සිංගප්පූ ජාතිකයෙක්. කවුරුත් ඒකද? මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ තීරණාත්මක ස්ථානයක්. මේ රටේ විදේශිකයෝ කී දෙනෙක් වැඩ කරාද තමන්ගේ මිත්‍රකම නිසා? දැන් අපි ගමුකෝ මේ ජාතික ආර්ථික කවුන්සිලය කියලා එකක් තිබුණා. අපේ මිත්‍රෙක් තමයි ඒකේ ප්‍රධානිය. එතුමා ඇමරිකාවෙ ඉඳලා ආවේ. ඉතින් මේවා කවුරුත් දන්නේ නැහැ. එතකොට ඔය කියන කොමිෂන් වල අවුරුදු 85 87 මිනිස්සු හිටියේ. දකුණු අත කියන එක තේරෙන්නේ නැහැ වම් අතට ඒ අයගේ. ඒ නිසා මම හිතනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ ලෝක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ අඳුරු කළු ලපයක්. හොඳයි. අපි එතනින් පස්සේ ආර්ථිකයට යමු. දැන් මේ මොහොතේ පවතින ආර්ථික ක්‍රමවේදය පිළිබඳ කතා කරද්දී සෞභාග්‍ය දැක්ම තුළ මූලිකවම බලාපොරොත්තු වෙනවා ජාතික ආර්ථිකයක්, දේශීය ආර්ථිකයක් සවි බල ගැන්වීම පිළිබඳ.
හැබැයි අපිට ඒක එකවරම කරන්න පුළුවන් දෙයක්ද මේ විදිහට යම් ආකාරයෙන් ආනයන සීමා කිරීමක් දැන් සිදු කරලා මේක එක්තරා විදිහකින් රටේ ආර්ථිකය හිර කරගෙන ඉන්නවා කියලා තමයි අපිට දැනෙන්නේ. මොකද ඩොලර් එක 181 තාමත් රඳවාගෙන යාම තුල හැමදාම මේක පවත්වාගෙන යන්න පුළුවන්ද? ඇයි අපි මේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් විතරක් විදිහට දකින්නේ? මේ ප්‍රශ්නය ගෝලීය ගැටලුවක්. අද ලංකාව මේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට කොවිඩ් තත්ත්වයට පෙර තත්ත්වයට ළඟා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එන්නට කලින් තිබ්බ තත්ත්වයට. ඔව්. ඒක නරකද? ඉන්දියාවේ ඊයේ තමයි ඉතිහාසයේ වැඩිම කොවිඩ් රෝගීන් ගණන වාර්තාගත වුණේ 80000ක්. මිලියන 3.4කට කොවිඩ් රෝගී වැළඳිලා 71000ක් මැරිලා. එතකොට ඒ රට මුළුමනින්ම වහලා දේශීය නිෂ්පාදන ධාරිතාව 23%කින් පහළ වැටිලා. හැබැයි අපේ පොඩි උන් ඉස්කෝලේ යනවා. ඉතින් මේ සීමා මායිම් අපි ලකුණු කරේ නැත්තම් මේ ජයග්‍රහණ අපිට ලබා ගන්න පුළුවන්ද? අපේ මැරලා තියෙන 12000යි. 12යි. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ ප්‍රබලම රටේ 1,97,000ක් මැරිලා. ඒගොල්ලන්ගේ ඇස්තමේන්තුව තිබුණ 200,000ක් මැරෙයි කියලා. මිලියන 6.4කට මේ ඊයේ රෑ වෙනකොට වාර්තාගත වෙච්ච චොරතුරු වලට අනුව ආසාදිතයි. ඒකෙන් සුවය ලැබලා ගිහිල්ලා තියෙන්නේ මිලියන 4යි. දැන් අපි ගුවන්තොටුපළ විවෘත කරලා තියෙනවා වාණිජ්‍ය කටයුතු වලට. ආනයන අපනයන සිද්ධ වෙනවා. හැබැයි යම් යම් සීමාකම් වලට යටත්ව. දැන් මේ වගේ වෙලාවක අපිට බැරි නම් එවැනි සීමාකම් පනවලා මේ රට ඉස්සරහට අරගෙන යන්න අපි කවදාද ගෙනියන්නේ? දැන් අපිට ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට ඇත්තටම තියෙන ප්‍රශ්නේ අපි පිළිබඳ නියම තත්සීරුවක නැතිකම. අපි දේශීය වශයෙන් කරන්න පුළුවන් දේවල් අපි අතහැරලා දැම්මා. පාපිස්ස, කොස්ස, ඉදල උයන වළඳ පවා අපි ලාභතනින් ගෙනල්ලා විකුණන්න සූදානම් වුණා. දැන් මේ රටේ තිබුණ දේශීය ක්‍රෙදිබිලි කර්මාන්තයක්. මේ රටේ තිබුණා සියලුම වැදගත් නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුවෙන ආර්ථිකයක්. මම කියන්නේ නෑ අපි ආපහු 70 74ට යන්න ඕන කියලා. මම කියන්නේ දේශීය ආර්ථිකය අපිට සවිබල ගැන්විය හැකි නම් අපිට පුළුවන් අපේ රට ආහාර අතින් සුරක්ෂිත කරන්න. අත්‍යවශ්‍ය සේවා අතින් සුරක්ෂිත කරන්න. දැන් ඔබට මම මීට ඉස්සෙල්ලා කිව්වා අපේ රටේ තවම සම්ප්‍රදායික තාක්ෂණය පාවිච්චි කරන ඇඟලුම් තේ නේද? එහෙම නැත්නම් අමුද්‍රව්‍ය විදිහට පිටරට බඩු යවන ආර්ථිකයක් තියෙන්නේ. එතකොට අපි තාක්ෂණය පාවිච්චි කරන නිෂ්පාදන කර්මාන්තවලට යාම සඳහා මේක අවස්ථාවක් කරගන්නට ඕනේ. අපිට පුළුවන් නම් කාර් හදන්න, අපිට පුළුවන් නම් ඉලෙක්ට්‍රොනික බඩු හදන්න, අපිට පුළුවන් නම් අපේ ඉංජිනේරුවන් පාවිච්චි කරලා මේ අධිතාක්ෂණික නිෂ්පාදන වෙළඳපොළට යොමු කරන්න මේක අවස්ථාවක් ඒකට. දැන් ජපානයේ දෙවෙනි ලෝක යුද්ධයෙන් විනාශ වුණාට පස්සේ ජපාන හිතපු විදියක් තිබුණානේ. ජපාන තමන්ගේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගනිමින් අවුරුදු 20ක් යනකොට ලෝකයේ දෙවෙනි ආර්ථික බලවතා වුණා.
එතන මොකක්ද උනේ කියන්නේ? එතන උනේ ජපානයේ තුල ව්‍යවසාය සංස්කෘතියක් ගොඩනැගුණා. අපි ගොඩනගමින් ඉන්නේ ඒ ව්‍යවසාය සංස්කෘතිය. බැංකු පොලි අනුපාතයක පහළ වැටලා නැද්ද? ඒ ගැන අසතුටුද? බැංකුවල ව්‍යවසායකයන්ට ණය දෙන විශේෂ ක්‍රම ඇවිල්ලා නැද්ද? ඒ ගැන අසතුටුද? ආණ්ඩුවට පුළුවන් ද හැමදාම රස්සාවල් දෙන්න? දැන්ටමත් රජයේ සේවකයෝ 1.4ක් ඉන්නවා මිලියන. විශ්‍රාමිකයෝ ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ රටේ ඉහළ සමාජ ආරක්ෂණයක් තියෙනවා. මිලියන 1.6ක් සමෘද්ධි ලබනවා. මේක වැඩි කරන එකද කරන්න ඕන අඩු කරන එකද කරන්න ඕන? අඩු කරන එකනේ. ඒ කියන්නේ දුප්පත්කම නැති වෙනවා නම් මොකද වෙන්න ඕනේ? සමෘද්ධිලාභීන් සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. එතකොට ලක්ෂයකට රස්සාවල් දෙන්නේ මේ පවුල් වල ළමයින්ටනේ. එතකොට මේ 3500 ආදායම එකපාරට 37500ට යනවා. එතකොට ඒගොල්ලන්ගේ සමාජ ආර්ථික තත්ත්වය වැඩි දුන්නේ වෙන්නේ නැද්ද? මේ ආදායම් සහ ධන ව්‍යාප්ති විෂමතාවය අඩු වෙන්නේ නැද්ද? ඒක නරක දෙයක්ද? උපාධිධාරීන් 60000කට රස්සාවල් දෙන එක නරකද? එතකොට ඒගොල්ලන් රස්සාවල් දෙනකොට ඊළඟ 60000 අපි මොකද කරන්න ඕනේ? ආණ්ඩුව රස්සාවල් දෙන්නද කල්පනා කරන්න ඕන? එහෙම නැත්නම් රස්සාවල් නිෂ්පාදනය කරන රස්සාවල් මවන පිරිසක් මේ රටේ ඇති කරන එකද අපි කරන්න ඕනේ? ආණ්ඩුවට හැමදාම මේක කරන්න බෑ. අපි කරන්න ඕනේ මේ රටේ ව්‍යවසායකයෝ පොළඹවන්නට ඕනේ. රැකියා මවන ක්‍රමයක් අපි ඇති කරන්න ඕනේ. එතකොට තමයි විශ්වවිද්‍යාල වලින් එළියට එන අයට රස්සාවල් තියෙන්නේ. විශ්වවිද්‍යාල වලත් ඉගෙනන පාඨමාලා වෙනස් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ඉන්න එකයි අවුට් එකයි දෙකම අපි බලන්න ඕනේ. ඇතුල් වීම පිටවීමයි දෙකම. දැන් සමහර අය කියනවා අයියෝ බාහිර උපාධිය කිසි වැරද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ රැකියාව වෙළඳපොළට ගැළපෙන උපාධිධාරීන්ද අපි නිෂ්පාදනය කරන්නේ. තමන්ගේ කැමැත්තට දේශපාලන විද්‍යාව බෞද්ධ ශිෂ්ටාචාරය මේ ඕනෑම විෂයක් හැදෑරුවට කමන්නේ. හැබැයි උපාධිය රැකියාවක් ලබා ගැනීම එකම සුදුසුකම කරගන්නවා නම් අපි බලන්න ඕන වෙළඳපොළේ මොනවද තියෙන්නේ. පැහැදිලියි. ඒ නිසා මම හිතනවා අපිට ලොකු පොටෙන්ෂල් එකක් තියෙන රටක්. අපිට පුදුම ශක්තියක් තියෙන රටක්. අපේ කලාපේ ගත්තත් ඉහළම සාක්ෂරභාවය තියෙනවා. අපේ මිනිස්සු හරි බුද්ධිමත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි කොහොමද නෙලාගන්නේ? නෙලාගෙන පාවිච්චි කරන්නේ. අපිට අකණ්ඩවාපු ණය ගොන්නක් තිබුණා සහ 2015 2020 කියන කාලවකවානුව තුළදී මේක දෙගුණ වුණා කියන කතාව තියෙනවා. ඒ වගේම තමයි අපි ණය හරි වෙලාවට ගියපු රටක් විදිහට ලෝකෙම පිළි අරගෙන තියෙනවා. මේ අභියෝගය අපිට ජය ගන්න පුළුවන්ද? මේ ණය මූල්‍යනේ ණය පියවීම කියන කාරණයට අපිට ප්‍රමාණවත් තරම් අරමුදල් තියෙනවද ඉදිරියට? මෙහෙමයි. අපි මේ ණය බිල් එක නිමවලා තියෙන්නේ. දන්නවද ජපානයේ තත්ත්වය මොකද්ද කියලා? දන්නවද ඇමරිකාවේ තත්ත්වය මොකද්ද කියලා? ඔබාමා ජනාධිපතිතුමා ඉන්නකොට එතුමා මේ ණය ගන්න සීමාව වැඩි කරගත්තා. ඇමරිකානු ඩොලර් කීයකින්ද? ට්‍රිලියන 3කින්. ඒ නිසා මේ දැන් අපි දෙන්නම රාජ්‍ය සේවකයෝනේ. අතිසල්ලි වලින්ද ගෙවල් හැදුවේ? ණය වලින්. හරිද? එතකොට මේ සමහර දේවල් තියෙනවා අපි අසීරු ආකාරයට කරගන්න. හැබැයි ටික කාලයක් යනකොට අපිට ඒ අසීරුව සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ලංකාවේ ණය ගෙවීම පිළිබඳ ලොකු අනවබෝධයක්, ලොකු බියක් ඇති කරගත යුතු නැහැ. ලංකාව ඊටාම ඉහළ වාර්තාවක් තියපු රටක් මේ ජාත්‍යන්තර ණය ගැරීම් පැහැර නොහැරපු රටක් විදිහට. එතකොට දැන් මේ ණය කළමනාකරණය කරන ක්‍රමවේද තියෙනවා. මේ එක ඉලක්කමක් දිහා බලලා අපි කරන විවේචන වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපේ විපක්ෂ නායකතුමා මේ Excel sheet එකක් තියෙනවා. මේ World Bank එකේ Asian Development Bank එකේ. ඒකේ තියෙන්නේ මේ predictions. දැන් Excel sheet එකට ඉලක්කම් දාපුවාම එක ඉලක්කමක් වෙනස් වෙනකොට අනිත් පැත්ත වෙනස් වෙනවා.
එතකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මේ අවුරුද්දේ ඍණ 6ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරන්න පුළුවන් කියලා. ඉතින් මට එතුමගෙන් අහන්න තියෙන්නේ එහෙම වෙනවට එතුමා කැමතිද? ඒක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වෙච්ච දේවල් වල ප්‍රතිඵලයක්ද? ඒගොල්ලන්ට අමතකද? අවුරුදු 10ක 5.5ක ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රටක් එකපාරට 102කට වැටිච්ච එක අපිද කරේ? ඒ අවුරුදු 4මාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් රට කරේ. හැබැයි මම මහ බැංකුව ඉදිරිපත් කරපු අගෝස්තු 21 වෙනිදා වාර්තාව බලනකොට මහ බැංකුව කියන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. මහ බැංකුව කියනවා රටේ ආර්ථිකය යම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක. හැබැයි ඒ ආකාරයේ නරක ඍණ 6ක ආර්ථික වර්ධන වේගයක් වාර්තාගත වෙන්නේ නැහැ. අපිට විශාල පිම්මක් පනින්න බැරි වෙයි. හැබැයි ආර්ථිකය යම්කිසි ස්ථාරත්වයකට ළඟා වෙමින් පවතිනවා. මම ඒක බලලා තමයි කිව්වේ අර අපි ප්‍රී කොවිඩ් එකට දැන් ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට දැන් මේ ඍණ 6 කියනකොට මිනිස්සු කලබල වෙනවා. ඒකද දේශපාලනේ? ඒක නෙමෙයි දේශපාලනේ වෙනුනේ. රට අපේ නම් මොකද කරන්න ඕනේ? එවැනි අවදානමක් තියෙනවා. අපි ඒ නිසා මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය ප්‍රිකෝෂන්ස් ගන්න ඕන. ඉතින් අපේ රටේ විපක්ෂය ආණ්ඩුව විවේචනය කරන තැනකම ඉඳලා කටයුතු කරනවා නම් පුංචි දේවල් එකට එකතු කරලා ලොකුවට චිත්‍රබව පාන්න යනවා නම් ආපහු අපි යන්නේ අර ගල් යුගයට. 2015-19 යුගයට. දැන් අවසාන වශයෙන් අපි මිනිත්තු තව කීපයක් තියෙන්නේ. ජනතාව බොහොම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔබතුමාටත් ආර්ථිකය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන කෙනෙක්. අර මහ බැංකු බැඳුම් කර සිදුවීමට අදාළ වුණු ඒ ක්‍රියාවලියට මැදිහත් වුණු අයට දඬුවම් දෙනවද කියන එක අකණ්ඩව බලාපොරොත්තු වෙච්ච කාරණයක්. ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද නැත්නම් ඒක ටිකක් අමතක වෙලා වගේද? එහෙම එකක් නැහැ නේ. ඒක මං හිතන්නේ එහෙම වෙන එකක් නැහැ. එහෙම වුණොත් මං හිතන්නේ අපි කරන ලොකුම අසාධාරණ මේ රටේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඉදිරිපත් වෙච්චි මේ බහුතර ජනතාව ලක්ෂ 69ක්. ඒ අය අපේක්ෂා කරේ වෛරය පරිගැනීම නෙමෙයි. යුක්තිය සාධාරණයි. මං හිතනවා පාස්කු ප්‍රවාහරයත් මහ බැංකු මහා මංකොල්ලයත් ඒ වගේ මේ රටේ සිද්ධ වෙච්චි විශාල අක්‍රමිකතාවයන් තියෙනවා. දැන් තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනගන්න රාජ්‍ය මුදල් මිලියන් ගණන් බිලියන් ගණන් පාවිච්චි කරපු අවස්ථාවල් තියෙනවා. මම හිතන්නේ ඒවා සම්බන්ධයෙන් රජය කටයුතු කරන්න ඕන. ඒක තමයි මේ රටේ මහජනතාවගේ බලාපොරොත්තුව. ඒ නිසා අපි ශිෂ්ට සම්පන්න සමාජයකට යනවායි කියලා කියන්නේ විරුද්ධවාදීන් මර්ධනය කරනවා කියන එක නෙමෙයි. හැබැයි වෙලා තියෙන සමහර දේවල් පිළිබඳව රටට හෙළිදරව් කරන්න ඕන. දේශපාලන විශ්‍රාම ගත යුතු අය විශ්‍රාම ගන්නට ඕන. ඒ නිසා මේ දේශපාලනය කියලා කියන්නේ මේ තමන්ගේ මඩිය තර කරගන්න එකක් නෙමෙයි. කියන එක මේ රටේ මහජනතාව අපේක්ෂා කරනවා. ඒ නිසා තමයි 225ම එපා කියලා කිව්වේ. මිනිස්සු ඒක අහලා තිබුණා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් මහජන ඡන්දයෙන් පත් කරගන්න බැරි වුණේ. ලැබුණු එකම ජාතික ලයිස්තුවටත් කෙනෙක් පත් කරගන්න බැරි වුණේ. මට මතකයි අපේ පක්ෂේ නායකතුමා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩුවෙන් තමයි එක්සත් ජාතික පක්ෂය ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ජනපදනම යම්කිසි දෙදරීමකට ලක් වුණා. ඊළඟට දැන් ඔය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ වීරයෝ වගේ කතා කරපු අය කො ඒගොල්ලන් දේශපාලනයෙන් අතු ගෑවිලා ගියා. මිනිස්සු කිව්වේ කහරි. ඕන මිනිස්සු ටික පාර්ලිමේන්තුවට එව්වා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට මේ රටේ මහජනතාවගේ ඕනෑපාකම් වලට අහුම්කම් දෙන්න. හොඳයි. 2019 ඒ වගේම ආර්ථිකය මේ කියන කාරණා තුනම පිළිබඳව අපි කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමගින්
බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අද දවසේ පිළිගැනීමෙන්. අපි හෙට යලි හමු යමු. මේ ආකාරයෙන්ම ඔබ දැනුවත් කරන්නට අප සූදානම්. අද දවස යහපත් දවසක් වෙන්න ඔබ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.